අයිබෝන් ඔබෙක්වන්නේ අද දින මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන් අප අවධානය යොමු කරන්නේ පුවත් ශීර්ෂ පාඨක දෙක. අයහපත් කාලගුණයේ අනතුරු වලින් සිදු වූ මරණ ගණන 19ක් දක්වා ඉහළට. ප්‍රදේශ කිහිපයකට අද සහ හෙට යලි වැසි. තවත් දිස්ත්‍රික්ක 12ක එන්නත් කරන කටයුතු ඇරඹේ. සයිනෝෆාම් දෙවන මාත්‍රාව ලබා දීමත් අද ජින්තු පිටියෙන් ඇරඹේ. කාබනික පොහොර භාවිතයට එළඹීමේදී පැමිණෙන අභියෝග නොසලකා ඉදිරියට යන්න ජනපතිගෙන් මහජන නියෝජිතයින්ට උපදෙස්. ලක්ෂයක කප්පමක් ගැනීමට උත්සාහ කළ ගුවන් හමුදාවේ තිදෙනෙකු කල්පිටියේදී අත්අඩංගුවට. මාස දෙකකට පසු පළමු වරට ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයන් අඩු අගයක. තවත් දිස්ත්‍රික්ක 12ක කොවිඩ් මර්ධන එන්නත්කරණය අද සිට ආරම්භ කර තිබෙනවා. ඒ අතර සයිනෝෆාම් දෙවන මාත්‍රාව ලබා දීමත් අද ආරම්භ වුණා. වාර්තා වූ තවත් කොවිඩ් ආසාදිත මරණ 47ක් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1789ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් කොවිඩ් මරණ 47ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළා. මෙම මරණ පසුගිය මැයිදා 7 වනදා සිට ජුනි 6 වනදා දක්වා අතර කාලයේ සිදු මරණ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අතරින් 9 දෙනෙකු නිවසේදී මිය ගොස් ඇති අතර තවත් 30 දෙනෙකු රෝහල්ගත කරන අවස්ථාවේදී මිය ගොස් තිබුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1789ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයන් 2646 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණා. ගම්පහින් 444ක්, කොළඹින් 414ක්, රත්නපුරින් 392ක්, කළුතරින් 252ක්, මහනුවරින් 206ක් සහ සෙසු දිස්ත්‍රික්ක 20න් ආසාදිතයින් 902 දෙනෙකු වාර්තා වුණා. මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2,79,979ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 1,76,045 දෙනෙකු ප්‍රතිකාර සහ නිරෝධායන කාල සීමාව අවසන් කර ඇති නමුත් තවදුරටත් සක්‍රිය ආසාදිතයින් ගණන 30,145ක්. තවත් දිස්ත්‍රික්ක 12ක කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන අද ආරම්භ වුණා. ඒ අනුව මාතලේ, නුවරඑළිය, කෑගල්ල, ත්‍රිකුණාමලය, හම්බන්තොට, බදුල්ල, අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, අම්පාර, මඩකලපුව සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල එන්නත්කරණය මෙලෙස සිදුවනවා. රජය විසින් අලුතින් මිලදීගත් සයිනෝෆාම් එන්නත් තොග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් උපදෙස් අනුව මෙලෙස එන්නත් කරන කටයුතු සඳහා යොදා ගැනෙනවා. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 19567 දෙනෙකුට ලබා දීමත් සමග එම එන්නත මේ දක්වා ලබා දී ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 9,89,574ක්. එහි දෙවැනි මාත්‍රාව ලබා දීම අද සිට ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. සයිනෝෆාම් එන්නතේ පළවෙනි මාත්‍රාව මේ වන විට කොළඹ නගරයේ පදිංචි 90000කට අධික ජනතාවකට ලබා දීලා තිබෙනවා. මේ අයගේ දෙවන මාත්‍රාව මැයි මාසයේ 9 වෙනිදා ගත්ත අයට හෙට දිනේත්, මැයි මාසයේ 10 වෙනිදා ගත්ත අයට අනිද්දා දිනේත් යන වශයෙන් ඒ ගත්ත දිනයට අනුරූප ජූනි මාසයේ දිනේදී පළමු මාත්‍රාව ලබාගත් ස්ථානයේදීම එය ලබා ගැනීමට ඔබට පුළුවන්. ස්ථානය සහ වේලාව දන්වලා ඔබට SMS පණිවිඩයක් ලැබේවි. යම් හේකින් ඔබට මෙම SMS පණිවිඩය නොලැබුණොත් ඔබගේ කාඩ් පතෙහි සඳහන් පළමු මාත්‍රාව ලබාගත් දිනේ එම මධ්‍යස්ථානයට ගිහිල්ලා එය ලබා ගන්නට පුළුවන්. යම් හේකින් ඔබට එය මග හැරුණොත් අත්‍යවශ්‍ය කටයුත්තක් නිසා අපි තවත් අතිරේක දිනයක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ 487 දෙනෙකුට ලබා දී ඇති අතර එම එන්නතේ දෙවන මාත්‍රාව මේ දක්වා ලබාගෙන ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 3,53,789ක්. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පවසනවා තුග අවසන් කියලා. මෙවැනි තත්ත්වයක් තුළ ගාල්ල ප්‍රදේශයේ ඊයේ දිනේදී විශේෂයෙන්ම කොළඹ සහ වෙනත් ප්‍රදේශවලින් ගිහිල්ලා එන්නත් කරන්න සිදු කරනවා. ඉතාමත් සීමිත ප්‍රමාණයක් තමයි තවත් ඉතුරු වෙලා තියෙන්නේ. මේ එන්නත් මේ අවශ්‍යමතාවය මත තීරණය කරගනිමින් ඒ වගේම දැන් අපි දන්නවා පිටරට යන්න ඉන්න දරුවෝ ඉන්නවා, විශ්වවිද්‍යාලවලට යන්න ඉල්ලීම් කරනවා. මෙවැනි අයට මේ එන්නත් ලබා දෙන්නට වෙනවා. ඒගොල්ලන් නැත්තම් ඒ රටවල් වලට යන්න අවසර ලැබෙන්නේ නැහැ. මේ වාගේ හේතුන් මත තෝරාගත් අවයට වසංගත රෝග විද්‍යාංශයේ අධීක්ෂණය යටතේ තමයි මේ කටයුත්ත කෙරෙන්නේ. මේ සිද්ධිය දකුණු පළාත
පළාතෙත් ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයත් විමර්ශනයට කරලා ඒකේ ඔය කියන වාර්තා වුණු ආකාරයේ මාර්ගෝපදේශ වලින් ඔබට ගිය ක්‍රියාවලියක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ අවශ්‍ය කරන අයට සම්බන්ධයෙන් කටයුතු අනිවාර්යයෙන්ම කෙරෙනවා ඇති. ගර්භණී මව්වරුන් සඳහා සයින්ෆාම් එන්නත ලබා දීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇති අතර ඒ අනුව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයෙන් එම එන්නත් කරන කටයුතු හෙට ආරම්භ කිරීමට නියමිතයි. කොවිඩ් වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සංචරණ සීමා පනවා තිබුණද අත්‍යවශ්‍ය සේවා අනුමැතියෙන් ඉදිරිපත් කරමින් තවමත් කොළඹට දෛනිකව සැලකිය යුතු වාහන සංඛ්‍යාවක් පැමිණෙනවා. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දී ඇති අවසරය අවභාවිත කිරීම වැළැක්වීම සඳහා කොළඹ නගරයට ඇතුළු වන සෑම වාහනයකටම වර්ණ ස්ටිකරයක් නිකුත් කිරීමේ නව වැඩපිළිවෙලක් ඊයේ ආරම්භ වුවද අද බොහෝ ස්ථානවල ඒ ක්‍රියාත්මක වන ආකාරයක් දකින්නට ලැබුණේ නැහැ. කොවිඩ් වෛරස ව්‍යාප්තිය වැළැක්වීමට සංචරණ සීමා පනවා ඇති වාතාවරණයක අත්‍යවශ්‍ය සේවා අනුමැතියෙන් ඉදිරිපත් කරමින් කොළඹට දෛනිකව වාහන විශාල සංඛ්‍යාවක් ඇතුළු වන ආකාරය පසුගිය දින කිහිපෙම දක්නට ලැබුණා. එබැවින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දී ඇති අනුමැතිය අවභාවිත කිරීම වැළැක්වීම සඳහා කොළඹ නගරයට ඇතුළු වන සෑම වාහනයක්ම පරීක්ෂාවකට ලක් කර වර්ණ ස්ටිකරයක් නිකුත් කිරීමේ නව වැඩපිළිවෙල ඊයේ ආරම්භ කෙරුණා. කෙසේ නමුත් ඊයේ ආරම්භ කළ ස්ටිකර් ඇලවීමේ නව වැඩපිළිවෙල අද දිනේ කොළඹට ඇතුළු වන බොහෝ පිවිසුම් ආශ්‍රිතව ක්‍රියාත්මක වන අයුරු දක්නට ලැබුණේ නැහැ. කොළඹට පිවිසෙන ප්‍රධාන පිවිසුමක් වන පෑලියගොඩ නව කැලණි පාලම ආශ්‍රිතව ස්ටිකර් ඇලවීමක් සිදු නොවුණු අතර අද පෙරවරුවේත් ඒ ආශ්‍රිත විශාල මාර්ග තදපදයක් ඇතිව තිබුණේ මෙලෙසින්. එමෙන්ම කොළඹට ඇතුළු වන සෙසු බොහෝ ප්‍රධාන පිවිසුම්වලද අද දිනේ ස්ටිකර් ඇලවීමක් හෝ රථවාහන පරීක්ෂා කිරීමක් දක්නට නොලැබුණු අතර ස්ටිකර් අලවා නොමැති රථවාහනද කොළඹට ඇතුළු වන අයුරු දක්නට ලැබුණා. අප වාර්තාකරුවන් සඳහන් කළේ ස්ථාන කිහිපයක පමණක් අද පෙරවරුවේ ස්ටිකර් ඇලවීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වූ බවයි. පසුගිය පැය 24ක කාල පරිච්ඡේදය තුළ නිරෝධායන රීතීන් උල්ලංඝනය කළ පුද්ගලයන් 1028ක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. මින් බහුතරයක් අත්අඩංගුවටගෙන තිබෙන්නේ මහනුවර, මාතලේ සහ නිකවැරටිය ප්‍රදේශවලින්. මෙතර සංචරණ සීමා ක්‍රියාත්මකව පැවතියත් දිවයින පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා පමණක් අද සහ හෙට විවෘත කර පවතිනවා. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයද තොග වෙළඳාම සඳහා ඊයේ රාත්‍රියේ සිට විවෘත කෙරුණා. කෙසේ වෙතත් ආර්ථික මධ්‍යස්ථානය ගොවීන්ගෙන් සහ වෙළඳුන්ගෙන් පිරී යාම හේතුවෙන් එළවලු පැට වූ බොහෝ රථ ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු වීමට නොහැකිව මහනුවර යාපනය ප්‍රධාන මාර්ගයේ දෙපස පෝලිම්වල සිර වී තිබුණේ මෙලෙසින්. මං ආවේ 4ට පාන්දර අවුරුදු ස්කීල් එක 180යි 170යි 200යි ලීස් කරත් කීයද අද සතුස අත්‍යවශ්‍ය සේවාව බවට පත් කරලා තියෙනවා. ඒ නිසා නිරෝධායන නීති රීති යටතේ අවසර ලත් පාරිභෝගිකයන්ට තමන්ගේ රාජකාරී නිම කරලා යනකොට භාණ්ඩ ලබා ගැනීමට සතුස විවෘතව තියෙනවා. සංචාරණ සීමා පවතින කාල සීමාව තුළ ගොවින්ට අලෙවි කරන ගත නොහැකි අතිරික්ත එළවලු සහ පළතුරු තොග රජය මගින් මිලදී ගැනීමට තීන්දුව කරලා තියෙනවා. ප්‍රාදේශීය ලේකම් සහ දිස්ත්‍රාපතිවරුන් හරහා ඒ ප්‍රදේශවල නිෂ්පාදනය වෙන පළතුරු සහ එළවලු සාධාරණ මිලකට ලබාගෙන අවශ්‍ය පවුල් වලට බෙදා හැරීමේ වැඩපිළිවෙලකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දීලා තියෙනවා. පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයද අද තොග වෙළඳාම සඳහා විවෘත වුවද වෙළඳුන් පවසන්නේ අලවිය ඉතා අඩු මට්ටමක පවතින බවයි. මාළු ගන්න මාළු වලින් කිසිම ප්‍රශ්නයක් නෑ. මේ ආන්නම අමුවේ මාළු කියලා කාලා පෙන්නන්න. මොනවද අමුවෙන්? ඔගොල්ලෝ මාළු කන්නේ නැතිනම් තමයි අපි අනාථ. ලබන දසවනදාට යෙදී ඇති විශ්‍රාම වැටුප් දිනයේදී අදාළ විශ්‍රාම වැටුප් ලාභීන්ව නියමිත බැංකු වෙත ගෙන යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමට ත්‍රිවිධ හමුදාව කටයුතු යොදා ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. කාබනික පොහොර භාවිතයට එළඹීමේදී පැමිණෙන අභියෝග නොතකා මහජන නියෝජිතයින් ජනතා සුබසිද්ධිය වෙනුවෙන් ඉදිරියට යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් සමග ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව කාබනික පොහොර භාවිතයට මෙරට කෘෂිකර්මාන්තය රැගෙන යාම සඳහා ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් වූ හමුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවැත්වුණා. මේ තාක් වෙනකන් අපි මේ කන්නවලටත් අවශ්‍ය පෝර ප්‍රමාණය ගෙනල්ලා තියෙන්නේ. දැන් මේ පෝර මෙහි තියෙනවා. මම මේක පටන් ගන්න කිව්වේ එන කන්නේ ඉඳලානේ. මෙතකන් හැම කෙනෙක්ම මේ අවුරුද්දට ගේන්න ඕන පෝර ප්‍රමාණය ගෙනල්ලා. කාබනික පෝර කියන්නේ කම්පෝස්ට් පෝර විතරක් නෙවෙයි. කාබනික පෝර පාවිච්චි කරලා කරන තේ වගාවන් තියෙනවා. ඒවා ඇත්තටම හොඳ මිලකුත් ගන්නවා. අමාරුකම් තියෙනවා. කරන්න බැරි දෙයක් නෙවෙයි. දැන් මේක හොඳ දෙයක් නේ. ලෝකෙම පිළිගත්ත ඉදිරි පරම්පරාව වෙනුවෙන් අපි ආයුතු තැන මෙතන. ඉතින් අපි ඒකට මේක දුෂ්කර වුණාත් බැනුම් අහගෙන හරි ජනතාවට මේක කියලා දෙන්නට ඕන. මේක මගේ මේ හදිසි තීරණයක් නෙවෙයි. මේක අපේ සෞභාග්‍ය දැක්මේ පැහැදිලිවම කියලා තියෙනවා. අයවැයේදී මේක පැහැදිලිවම කිව්වා අපි මෙතෙන්ට යන්නේ කියලා. මම මේක තීරණයක් අරන් තියෙනවා. මේක රටට විතරක් නෙවෙයි ලෝකෙටම හොඳ තීරණයක්. නරක දෙයක් නම් මට අවශ්‍ය නැහැ. ඒක හොඳ දෙයක්. යහලා ඉලුවත් ගුටි කාලා හරි වැඩේ කරන්න ඕන. කාබනික පොහොර භාවිතයට රජයගෙන ඇති වැඩපිළිවෙල දේශපාලනීකරණය නොකර ඊට සහාය ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා. අද පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙම ඉල්ලීම සිදු කළා. වසර 4කින් අපේ රටේ රසායනික පොහොර භාවිතේ පමණක් 300කින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම අපි මෙච්චර රසායනික පොහොර දාලා රටේ නිෂ්පාදනයේ කිසිදු වැඩිවීමක් සිදු වෙලා නැහැ. අපේ අයගේ ඔළුවේ තියෙන්නේ මේ කාබනික පොහොර කිව්වම ගරු කතානායකතුමනි කොම්පෝස්ට් පොහොර කියලා. හැබැයි අද තාක්ෂණයෙන් එහාට ගිහිල්ලා තියෙනවා. ඔබතුමා දන්නවා අපේ රටේ මේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඕන තරම් තියෙනවා. ඒ අරකට අඩු ගොවියන්ට අවශ්‍ය තාක්ෂණය දීලා ඒ ගොවියන්ට අවශ්‍ය රුපියල් 30000ක මුදලක් ගෙවලා තමන්ගේ කුඹරට අවශ්‍ය පොහොර ටික හදාගන්න අපි ගොවියට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි සුළු පරිමාණ මහා පරිමාණ කාබනික පොහොර නිෂ්පාදක විශාල පිරිසක් මේ වෙනකොට කැමැත්ත පළ කරලා තියෙනවා. අද මම දැක්කා අපේ අනුරුද්ධ සානායක මැතිතුමා කියලා තිබුණා අපි පිටරටින් කාබනික පොහොර ගේන්න හදනවයි කියලා. හැබැයි මේ කට්ටිය ගොඩක් දන්නේ නැහැ. දැනටමත් කාබනික පොහොර මේ රටට ආනයනය කරනවා සමාගම් 20ක්. ඒ නිසා මොනම හේතුවකටවත් කාබනික පොහොර ආනයනය කිරීමේ රජයේ බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා අපි මේ ඉල්ලීමක් කරනවා විපක්ෂයෙන්. මේක දේශපාලනීකරණය කරන්න එපා. අපි ගොවියට ප්‍රශ්නයක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. එතුමා ප්‍රකාශ කරා මේක මේ දේශපාලනීය කරන්න එපා කියන එක. මේ පිළිබඳව කවුරුත් දේශපාලනීකරණය කරන්න යන්නේ නැහැ. මේක ජාතික ප්‍රශ්නයක්, රටේ ප්‍රශ්නයක්. නමුත් අපි දකිනවා ගොවීන් තමයි මේකට විරුද්ධත්වය ප්‍රකාශ කරලා තියෙන්නේ. මේක අපි නෙවෙයි. කතානායකතුමනි, ඇත්ත වශයෙන්ම ඔබතුමත් දන්නවා තේ කර්මාන්තයේ සම්පූර්ණයෙන්ම තේ පැලේ ඉඳලම රසායනික පොරත් එක තමයි වැඩෙන්නේ. මාස 3කට සැරයක් කුඩා තේවතු හිමියෝ පොර දානවා. ඒ නිසා මේක අපි කියන්නේ මේක හොඳ ප්‍රතිපත්තියක් වෙන්න පුළුවන්. නමුත් ප්‍රායෝගිකව බලන්න ඕන. කුඩා තේවතු හිමියොත් එක්ක ගොවි ජනතාවත් එක්ක ප්‍රායෝගික අත්දැකීම් තියන අයගේ අදහසුත් අරගෙන දීර්ඝකාලීන සලස්මකටයි මේක යන්න ඕන. ගහින් ගෙඩියෙන්න වගේ රසායනික පොර දහනම් කරාම තේ කර්මාන්තයේ සම්පූර්ණයෙන්ම අර්බුදයකට ගිහින් තියෙනවා. අපි ඔබට කියන්න ඕනේ මේක හදිසියේ ගත්ත තීන්දුවක් නෙවෙයි. මේක සැලසුම් කරලා අපේ සෞභාග්‍ය දැක්මේ ඉඳලා තිබුණ දෙයක්. නව වරාය නගරය පදනම් කරගෙන ඉදිරි වසර 5 තුළදී අප රටට අවම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 15ක ආයෝජන ආකර්ෂණය කර ගැනීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා ආයෝජන සංසදයේ 2021 දෙවන දින සමාරම්භක උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 2020 වසරේදී අප නැවත රජය භාරගත් පසුව මුළු ලෝකයම වෙලාගත් කොවිඩ් වසංගතයට අපට මුහුණ දෙන්න සිදු වුණා. රටේ ජනතාව කොවිඩ් නුදුරෙන් ආරක්ෂා කර ගැනීමට දින 60ක් තිස්සේ මුළු රටම වසා තැබීමට අපට සිදු වුණා. ඒ බලපෑම් නිසා මුළු ලෝකයේම සිදු වූ ආකාරයට අප රටද පසුබෑමකට ලක්වෙමින් 2020 වසරේදී 3.6කින් ආර්ථිකය සංකෝචනය වුණා. රටක් හැටියට මෙම බැරෑනුම් තත්ත්වයට දිගින් දිගටම මුහුණ දෙමින් අප රට නැවතත් කඩිසර වැඩමීමක් බවට පත් කරන්න අපට දැන් අවශ්‍යයි. මිත්‍රෝනි නව පෝට් සිටි නගරය පදනම් කොටගෙන ඊළඟ අවුරුදු 5 තුළ අප රට තුළට අවම වශයෙන් ඇමරිකාන් ඩොලර් බිලියන 15ක පමණ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අපි දැන් කටයුතු කරගෙන යනවා. ඒ හරහා කොවිඩ් වසංගත මධ්‍යයේ වුවද අප රටේ හැරවුම් ලක්ෂයක් සනිටුවන් කරවීමට අපට හැකිවනු ඇතයි අප විශ්වාස කරනවා.
මේ අතර කෝවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතාද සමුළුව ආමන්ත්‍රණය කළා. The government, under the visionary leadership of His Excellency the President, initially identified economic indicators to keep the momentum of the economy whilst battling with the pandemic. The basis for this is preserving the conducive environment for economic activities, scaling from daily wage earners to large-scale factories. Small country like us cannot lock down for a long period. I think we have been so far able to maintain the higher potential to engage in economic activities during this pandemic. This is where the local and external investors must give a significant thought. අයහපත් කාලගුණයේ හේතුවෙන් මේ වන විට සිදුව ඇති පුද්ගල මරණ ගණන 19ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පුද්ගලයෙකු අතුරුදන් වී ඇති අතර අයහපත් කාලගුණයේ හේතුවෙන් සිදු වූ අනතුරු වලින් තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පසුගිය දින කිහිපයේ දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් පුද්ගලයන් 2,19,870 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. එමෙන්ම අයහපත් කාලගුණයේ හේතුවෙන් සිදු වූ පුද්ගල මරණ ගණන 19ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් දිවයිනට බලපෑ ගංවතුර තත්ත්වය මේ වන විට පහ වෙමින් පවතින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ගංවතුර පහවෙමින් පැවතියද ඇතැම් පහත් බිම් තවමත් ජලයෙන් යටව පවතිනවා. මේ කොළඹ අවිසාවිල්ල ප්‍රධාන මාර්ගයේ අද උදෑසන තත්ත්වයයි. අපි තරමක තදවැසි අපේක්ෂා කරනවා විශේෂයෙන්ම රත්නපුර, කළුතර, කෑගල්ල, ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 100ක් වන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙන්න පුළුවන්. දිවයිනේ සෙසු පළාත් ගත්තොත් විශේෂයෙන්ම ඌව සහ නැගෙනහිර වගේ පළාත්වල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැස්සුවල්පයක් ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. මේ අතර දිස්ත්‍රික්ක 9කට පනවා ඇති නායම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් වළංගු බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසනවා. තවත් තොරතුරු විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වෙනවා. මාස දෙකකට පමණ පසු පළමු වරට ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදීන් ලක්ෂයකට අඩු වගයක් ගෙන තිබෙනවා. වසංගතයේ දරුණු බලපෑම පහව යාමත් සමග නවදිල්ලි මුම්බායි වැනි ප්‍රධාන නගර යලි විවෘත කිරීමටත් පියවර ගැනුණා. අප්‍රේල් 2 වෙනිදාට පසුව ඉන්දියාවේ අඩුම දෛනික ආසාදිතයන් ගණන ඊයේ වාර්තා වුණා. එම සංඛ්‍යාව 87345ක්. රට දරුණු ව්‍යසනයකට ඇද්දැමූ දෙවන කොවිඩ් රැල්ල පහව යාමත් සමග නවදිල්ලි මුම්බායි වැනි ප්‍රධාන පෙළේ නගර ක්‍රමයෙන් විවෘත කරමින් පවතිනවා. මේ අතර වයස අවුරුදු 18 ඉක්ම වූ සියලුම ඉන්දිය වැසියන්ට නොමිලේ කොවිඩ් මර්ධන එන්නත ලබා දෙන බව අගමැති නරේන්ද්‍ර මෝදී ඊයේ රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ප්‍රකාශ කළා. නව එන්නත් කරන වැඩසටහන එළඹෙන 21 වනදා ආරම්භ කිරීමට නියමිතයි. තවදුරටත් ඉහළ යමින් නැති කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් තායිවානයේ කොවිඩ් පාලන සීමා ක්‍රියාත්මක කරන කාල සීමාව ජුනි 28 දක්වා දීර්ඝ කර තිබෙනවා. ඊයේ තෙරටින් නව ආසාදයන් 314 දෙනෙකු හඳුනාගත් අතර වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 36ක්. ගෙවුණු සතිය තුළ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. එම සංඛ්‍යාව 11ක්. ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 17,43 ලක්ෂය ඉක්මවා ඇති අතර වසංගතයෙන් සිදු වූ සමස්ත මරණ 37,51,000කට අධිකයි. මනුසත් දෙරණ සහ ඩයලොග් සහන ක්‍රියාන්විතයේ 22 වෙනි දිනය ආදායි. අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් එය අද වෙන්නුණා. මනුසත් දෙරණ ඩයලොග් විශේෂ සහන ක්‍රියාන්විතයේ 22 වන දිනය ආදායි. එය අද වෙන් කෙරුණේ අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් පීඩාවට පත් පිරිස් වෙත සහන සැලසීම සඳහායි. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙතත් වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙතත් ගම්වතුරින් පීඩාවට පත් ජනතාව අතර බෙදා දීම සඳහා වියලි ආහාර ද්‍රව්‍ය ලබා දීම අද සිදු කෙරුණා. අපට රාජ්‍ය ආන්ත්‍රණයෙන් එහා ගිය සහායන් ලබා ගැනීමට යම් යම් අවස්ථාවලදී අවශ්‍ය වෙලා තියෙනවා. ඔබ ලබා දෙන සහයෝගය ඉතාමත් අගය කරනවා. වත්තල ප්‍රදේශයේ මේ වෙනකොට පවුල් 13000ක පුද්ගලයෝ 54000කට ආසන්න ප්‍රමාණයක් අවතරණ වෙලා ඉන්නවා. ඔවුන්ට අපි මේ වෙනකොට පිසු ආහාර සපයමින් ඉන්නවා. ඉතින් අපිට ඒකට සහනයක් විදිහට දෙරණ ආයතනයේ සහ ඩයලොග් ආයතනයේ එක්ව අපිට මේ ලබා දුන් සහනාධාර මේ අවස්ථාවේ අපි ඉතාමත් ස්තුතිපූර්වකව පිළිගන්නවා. මෙතර කොවිඩ් ව්‍යාප්ති සමයේ රජයේ රෝහල් වෙත අවශ්‍ය
වෛද්‍ය උපකරණ බෙදාදීමේ වැඩසටහන අඛණ්ඩව අදත් ක්‍රියාත්මක කරනවා. මනුසත් දෙරණ ඩයලොග් ආයතනයත් සමග එක්ව මෙම විශේෂ සහන ක්‍රියාන්විතය ඉදිරියටත් සිදු කිරීමට නියමිතයි. දැන් තවත් පුවත් කිහිපයක්. ලෝක සාගර දිනය අදට යෙදී ඇති පසුබිමක ශ්‍රී ලංකාවට සැමරීමට සිදුව ඇත්තේ දැඩි අභියෝගාත්මක වාතාවරණයකයි. ඊට හේතුව කොළඹ වරායට නුදුරින් පසුගිය දිනකදී ගිනිගෙන මුහුදුපත් වූ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මේ වන විට සමුද්‍රීය කලාපයට සිදුවී ඇති හානියයි. නිවේදනයක් නිකුත් කරමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පවසා සිටියේ නෞකාව නිසා සිදුවී ඇති හානිය අවම කර ගැනීමට කඩිනමින් කටයුතු කරන බවයි. කල්පිටිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ගමන්ගත් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂයක කප්පම් ලබා ගැනීමට උත්සාහ කළ ගුවන් හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එයත් සමග අද දින මධ්‍යහන පුවත් විකාශය නිමවට පත් වෙනවා. සුබ දවසක්.